ඔබට සුබ දවසක්. අපි ජීවත් වෙන කාලය මෙතෙක් නොවුණු දේවල් සිද්ධ වෙන කාලයක්. දැන් කොවිඩ් වැක්සින් එක ගැන අපිට කියන්න තිබෙන්නේ පෘතුගාලයේ වෛද්‍යවරයෙක් මැරලා තිබෙනවා පෝටෝ නගරයේ. ඊළඟට ඇමරිකාවේ 60%ක් හෙල්ත් ප්‍රොෆෙෂනල්ස්ලා වැක්සින් එක ගන්න බැහැ කියනවා. මේකට තිබෙන හේතුව තමයි මේක mRNA වැක්සින් එකක් නිසා මීට ඉස්සෙල්ලා SARS වලටත් වැක්සින් එකක් හැදුවා, MERS වලටත් වැක්සින් එකක් හැදුවා. ඊට අමතරව ඩෙන්ගි වලටත් වැක්සින් එකක් හැදුවම මේ වැක්සින් එක ගැහුවම අදහස neutralizing antibodies ඇවිල්ලා වැක්සින් එක අපිට ආක්‍රමණය කරන වෛරස් එක හරි ස්පයික් ප්‍රෝටීන් එකට හරි විරුද්ධව ඒ ඇන්ටිබොඩීස් උදාසීන ඒ ආක්‍රමණිකයා නිෂේධනය කරනවා, නියුට්‍රලයිස් කරනවා. නමුත් හැමතිස්සෙම පිටින් එන ප්‍රෝටීන් උත්තේජකයක් සමග වැක්සින් එකකට දෙන දේවල් සමග අපේ B cells වලින්, ඒ කියන්නේ ලිම්ෆසයිට් වසා B cells වලින් blocking antibodies જાතියක් නිකුත් කරනවා. එතකොට antibody dependent enhancement, ඒ කියන්නේ අපිම හදපු ප්‍රතිදේහ අර බාහිර උත්තේජකයා සමග ආක්‍රමණිකයා සමග ප්‍රතික්‍රියා කරලා අපිට භයානක, ඒ කියන්නේ මේ අපේ ශරීරයට දමනය කරගන්න බැරි ප්‍රතිදේහ ප්‍රතිජනක යුද්ධයක් පටන් ගන්නවා, cytokine storm කියලා. දැන් කොවිඩ් ලෙඩේදීත් ඒකයි වෙන්නේ. දැන් mRNA vaccines වලින් එහෙම මේ virus interference නිසා, ADE antibody dependent enhancement නිසා එහෙම SARS වලටයි ඩෙන්ගි වලටයි MERS වලටයි භයානක ප්‍රතික්‍රියා ඇතිවෙලා ඒ වැක්සින් නවත්තන්න සිද්ධ වුණා. ඉතින් දැනට ඇනෆිලැක්ටික් ෂොක් කියලා 3-4 දෙනෙක් සිහිය නැතිව වැටිලා තිබෙනවා. ඇත්ත තමයි. ඉතින් වැක්සින් මිලියන් ගානකට ගහලා තිබෙනවා. ඉතින් මේක ඇමරිකාවේ හෙල්ත් ප්‍රොෆෙෂනල්ස්ලා 60%ක් මේක ගන්න බෑ කියලා තිබෙනවා. දැන් මේකේ ප්‍රශ්නේ වැක්සින් එක නෙමෙයි. ඒ කියන්නේ අපි පොඩි කාලේ ට්‍රිපල් වැක්සින් ගහුවා, ඊටම හොඳයි. ඉතින් ටෙටනස් ටොක්සයිඩ් වැක්සින් එකේ 95% ප්‍රතිශක්තිය තිබෙනවා. ඉතින් මේ අවුරුද්දක්වත් නැතුව මේ රෂ් කරපු එක නිසා ෆේස් 3 ට්‍රයල් එක දිගු කාලයක් තියන්නේ නැතිව ඉතා ඉක්මනින් මේක කරන්න පටන් ගත්ත නිසා අර ට්‍රයල් එකක එන ප්‍රතික්‍රියා සහ සයිඩ් ඉෆෙක්ට්ස් ඔක්කොම සහභාගී වෙන අය ගිනි පිග්ස් වෙලා ඒගොල්ලෝ තුලින් මතුවෙන්න පටන් ගන්නවා. ඒ ගැන තව කියන්න තියෙන්නේ දැන් අලුත් ස්ට්‍රේන්ස් වගේ පැතිරලා තිබෙනවා. එංගලන්තේ එකක්, දකුණු අප්‍රිකාවේ තව එකක්, නයිජීරියා වල තව එකක්. එතකොට ඒ ස්ට්‍රේන්ස්, අලුත් ස්ට්‍රේන්ස් නිසා, ඒ අලුත් ස්ට්‍රේන්ස් වල mRNA එකේ තිබෙන වෙනස නිසා අර හදන ස්පයික් ප්‍රෝටීන් එකේ වෙනස්කම් ඇති වෙලා තිබෙනවා කියලා බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ කට්ටියක් කියනවා. එතකොට ස්පයික් ප්‍රෝටීන් එකේ, ඒ කියන්නේ අපේ ශරීරය ආක්‍රමණය කරන, අපේ ශරීර සෛලයට හයි වෙන ස්පයික් ප්‍රෝටීන්, වෛරස් සේෆ් ස්පයික් ප්‍රෝටීන් එකේ වෙනස් වීම ඇති වුණොත් දැන් මේ හදලා තියෙන වැක්සින්ස් අසාර්ථක වෙනවා. ඒ නිසා තමයි ඔය මැලේරියා ප්‍රශ්නේදීත් අපි මැලේරියා මර්ධනය කරේ කොහොමද? අපි වාහකයා, වෙක්ටර් එක, ඒ කියන්නේ මදුරුවව නැති කරා. ඒ වගේම අපි මැලේරියා තියෙන පළාත් වලට යනකොට ඒ ප්ලාස්මෝඩියම් ජීවයා ශරීරයට ඇතුල් වුණොත් එයාට ශරීරේ මල්ටිප්ලයි වෙන්න, ගුණනය කරන්න බැරි වෙන බෙහෙත් වර්ග තිබුණා. එකක් තමයි ක්ලොරොක්වින්. තව බෙහෙත් වර්ග තිබුණා. එකට කියනවා කීමෝප්‍රොෆිලැක්සිස් කියලා. ඉතින් කීමෝප්‍රොෆිලැක්සිස් පවා ලෙඩක් නොහැදීමට හොඳ නිවාරණයක්. It's an accepted method of prevention, chemoprophylaxis using drugs. ඉතින් ටික කාලයකට ඉස්සෙල්ලා ගැවි සංවිධානයේ මැලේරියා වලටත් හැවිද්දා වැක්සින් එකක් හදලා අප්‍රිකාවේ ගන්න. ඒක ගත්ත 3 එකකට එන්කෙෆලයිටිස් හැදුනා. ඒකත් එහෙමයි. ඉතින් මේ අවස්ථාවේදී ගොඩක් මත දරන කට්ටියක් ඉන්නා විද්‍යාඥයෝ. ඒගොල්ලන්ගේ අදහස මේකට
වැක්සින් එකක් නැතිව කීමෝප්‍රොෆිලැක්සිස් වලින් මේක කරන්න පුළුවන් ලාභයට අන්තරාවක් නැතුව ඉතින් ඔස්ට්‍රේලියාවේ ප්‍රොෆෙසර් බ්‍රෝඩි පටන් ගත්ත අයිවර්මෙක්ටින් කියලා ඩ්‍රග් එකක්. ඒ කියන්නේ ස්කේබීස් වලටයි පණුවන්ටයි දෙන ඩ්‍රග් එකක්. කීමෝප්‍රොෆිලැක්සිස් වලට දීලා මම ඒ ගැන දැන් පෝස්ට් එකක් සර්කියුලේට් කරා. මේ පෝස්ට් ඔබට අවශ්‍ය නම් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මම ඉන්නේ ලංකාවේ. දැන් ඔබට පෙනෙන WhatsApp නම්බරයට මේ WhatsApp එකක් දාන්න 077 49 59 214යි මම මේ පෝස්ට් එවන්නම්. ඉතින් ඒ ප්‍රොෆෙසර් බ්‍රෝඩි පටන් ගත්ත ivermectin තෙරපි එක effective for prophylaxis and for treatment. ඒක 75%ගේ ඉන්ෆෙක්ෂන් ඇතිවීම වළක්වනවා. ආසාදනය ඇති වෙන්නේ නැහැ. හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් දුන්නොත් 66%ගේ ආසාදනය වළක්වන්න පුළුවන් කියලා Indian Council of Medical Research ICMR peer review publication වල ඔප්පු කරලා තිබෙනවා. දැන් විටමින් D සහ සිංක් දුන්නොත් 88%ක් වළක්වන්න පුළුවන්. ඒව ඔක්කොම 35 trials වල meta analysis එකකින් ඔප්පු වෙලා තිබෙන්නේ. ඉතින් මෙපමණ පහසු ලාභ safe බෙහෙත් තියෙද්දි කීමෝප්‍රොෆිලැක්සිස් වලට ඉතින් මගේ අන්තිම පෝස්ට් එක හෙඩ් ඩිපාර්ට්මන්ට් ෆාමකොලොජි ස්ටේට් මෙඩිකල් ෆැකල්ටි එක ලංකාවේ. ඒ නිසා මම මේක ගැන වැඩි කතා කරන්නේ කීමෝප්‍රොෆිලැක්සිස් පහසුවෙන් තියෙද්දි ලාභෙට තියෙද්දි සේෆ් ඉෆෙක්ටිව් ඩ්‍රග්ස් තියෙද්දි හදිසියේ වැක්සින් එකක් ක්‍රෂ් කරන්න අවශ්‍යතාවයක් නැත. ඒ කියන්නේ අවුරුදු 3ක් අරගෙන ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල්ස් සීසන්ස් 2-3ක් කරා ගිහිල්ලා කරා නම් no issue. ඉතින් දැන් ඔය වෛරස් ඉන්ටර්ෆියරන්ස් කියන්නේ වැක්සින් එක දීපු අයගේට අලුතෙන් වයිල්ඩ් වෛරස් එක මුණ ගැහෙනකොට මීට ඉස්සෙල්ලා මාරාන්තික ලෙඩ රෝගات ඇති වෙලා තිබෙනවා. මේක හිතලුවක් නෙවෙයි, මේක කොන්ස්පිරසි නෙවෙයි, මේක ඇන්ටිවැක්ස් ටෝක් නෙවෙයි, මේක සයන්ස්. ඉතින් ඒක කියන සයන්ටිස්ට්ලා ගොඩක් ඉන්නවා. ඒ නිසා මේ කතන්දරේ මේ නැරටිව් එක මේ ග්ලෝබල් නැරටිව් එක වෛරස් එකක් ආවා එයා මේ වවුලෙක් තුල හිටියා වවුල තුලින් පැංගොලින් ළඟට ගියා එතකොට ටක් ගාලා මේ මියුටේෂන් එකක් ඇති වුණා. ඉතින් මේ වෛරස් එකේ ෆියුරින් පොයින්ට් එක හයි කරලා තියෙනවා HIV ජෙනෝම් එකේ කැලලක්. ඒක ඉතින් පැංගොලින්ට කරන්න බෑ. ඒක ලැබ් එකක කරන්න ඕන. ඒක ඉතින් ප්‍රොෆෙසර් ලූක් මොන්ටග්නිය එයා තමයි HIV වෛරස් එක ගැන නොබෙල් තෑග්ග දිනාගත්ත එක්කෙනා. පැහැදිලිවම ඒක පෙන්නලා තියෙනවා. ගොඩක් සයන්ටිස්ට්ලා ඒක පෙන්නලා තියෙනවා. ඒකයි මේ වෛරස් කතන්දරයක් හදලා වැක්සින් එකක අවශ්‍යතාවයක් හදලා ඊළඟට මාස 3කට සැරයක් අලුත් ස්ට්‍රේන් එකක් කියලා මේක පැතිරෙනවා. ඉතින් ඒ ස්ට්‍රේන් එකේ ස්පයික් ප්‍රෝටීන් එක වෙනස් වුණොත් වැක්සින් එක වැඩක් නැති වෙනවා. එතන ඒ අර්බුදය තමයි අපි ඉන්නේ. ඉතින් දැන් මේ අර්බුදය දිහා බලනකොට මම කැමති ඔබට ඒකේ තව පැත්තක් කියලා දෙන්න මේ කතන්දරය අහගන්න. ගෝඩ්ට බය නැත්තා වූ මනුෂ්‍යයන්ට ගරු නොකළා වූ විනිශ්චයකාරයෙක් එක් නුවරක සිටියේය. So we know in separation of powers you get legislature, judiciary and executive. අපි දන්නවා මේ constitutional law අනුව ඉන්නවා අධිකරණය ව්‍යවස්ථාදායක. ඒ කියන්නේ නීති හදන අය සාමාන්‍ය පාර්ලිමේන්තුව. executive ඒ කියන්නේ විධායකය. ඒගොල්ලෝ වෙන වෙනම separation of powers is integral to a good governance. ඒ තුන් දෙනා ස්වාධීනව එකිනෙකා චෙක් කරමින් ක්‍රියා කරන්න ඕන. ඉතින් මේ නුවර ගැන කියනවා හිටියා මේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ පැලැන්ති අය. ඕකේ. එහෙම ඒගොල්ලෝ මෙයා කිසිම ගණන් ගත්තේ නැහැ, මිනිස්සුන් ගණන් ගත්තෙත් නැහැ, ගෝඩ්ගේ සම්මතයක් ගණන් ගත්තෙත් නැහැ. මේක පොඩ්ඩක් දැන් ඔබ ගෝඩ් විශ්වාස කරන්නේ නැතත් මේ පැරබල් එකට අහගෙන ඉන්න. ඔහු ළඟ ඉතින් එයා ඉදිරියට ආවේ කවුද? ඒ නුවර වැන්දබුවක් සිටියා. ඒ කියන්නේ වික්ටිම්ස්ලා. widow is a victim always. ඉතින් වැන්දබුව තමයි ආර්ථික ක්ෂේත්‍රයේ හරි, දේශපාලන ක්ෂේත්‍රයේ හරි, ජාතිවාදයේ හරි, ත්‍රස්තවාදයේ හරි වැඩියෙන්ම දුක් විඳින අය වැන්දබුව කාන්තාව, ඊළඟට දරුවෝ, ගෑනු දරුවෝ අපි ඒක දන්නවා. ඉතින් මේක ඇත්තෙන්ම බොහොම
තාත්වික කතන්දරයක්. This is a story that could happen in any city and I will prove to you that in every city of the world this is happening. ඉතින් ලෝකේ හැම නගරයකම මේකයි කතන්දරේ. ඒ කියන්නේ නීතිය රකින්න අධිකරණයක් තියෙන නීතිය රකින්නනේ. ඒගොල්ලෝ ඔප්‍රෙසර්ගේ පැත්ත අරගෙන මේ පීඩකයාගේ පැත්ත. ඉතින් වික්ටිම් ඉන්නවා ඔප්‍රෙස්ඩ් ඉන්නවා පීඩකයා පීඩිතයා ඉන්නවා පීඩකයා ඉන්නවා අම්පායා ඉන්නවා. දැන් අම්පායා මැච් ෆික්ස් වෙලා. ඒ කියන්නේ අම්පායා ක්‍රියා කරන්නේ නීතිය උදෙසාත් නෙමෙයි සම්මතය උදෙසාත් නෙමෙයි අම්පායා ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම බලවන්තයා උදෙසා කියන කාලෙට අපි ඇවිල්ලා තියෙනවා. එහෙම කාලයක් එන බව ගෝඩ්ගේ පොතේ කියලා තියෙනවා. ඒක තමයි so benefactors have become malefactors. ඉතින් අර ශුභසිද්ධ දායකයෝ malefactors කියන්නේ නරක කරන අය වෙලා. ඒ කාලේ ඇවිල්ලා තියෙනවා. ඒක දේශපාලනේ තිබෙනවා. ඒක අධිකරණයේ තිබෙනවා. ඒක විධායකයේ තිබෙනවා. ඒක වෘත්තිවල තිබෙනවා වෙන කොහෙද? ඒක මේ රිලිජන් වලක් තියෙන්න පුළුවන්. ඉතින් මනුෂ්‍යයන්ට ගරුණ කළා වූ විනිශ්චයකාරයෙක් එක්නුවරක සිටියේ ඒ නුවර වැන්දඹුවක්ද සිටියාය. නොයෙක් වර ඔහු ළඟට ගොස් මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළ මැනවයි කීවාය. එතකොට වැන්දඹුව කියන්නේ වික්ටිම්. සමාජයේ රෑන්ක් එකේ සෝෂල් රෑන්ක් එකේ යටම ඉන්න එක්කෙනානේ වැන්දඹුව කියන්නේ. ඉතින් යාට මේ ගැන කිසිම හෙල්ප් එකක් නැහැ. වැඩේ මේකයි. බහුතරයක් වැන්දඹුවගේ තත්ත්වයට ඇද වැටිලා තිබෙනවා වර්තමාන political socio-economic machinery එක නිසා. වර්තමාන දේශපාලන සමාජයක ආර්ථික යාන්ත්‍රණය ක්‍රියා කරන්නේ ඒකට මම කියන්නේ global oligarchsලා කියලා. ඒ කියන්නේ මේ ගෝලීය බලමන්තයෝ ඒගොල්ලෝ ක්‍රියා කරන්නේ බහුතරයව පීඩිතයන් කරන්න. දැන් 1960 දී මම මේක මිනිස්සුලා කියලා තිනවා 60%ක ලෝකයේ ආදායමෙන් 60% පාලනය කරේ ලෝක ජනගහනයෙන් 40%. ඒ කියන්නේ distribution was not so bad. ඒක එච්චර නරක නෑ. ඒක සෑහෙන හොඳ distribution එකක් තිබුණා. දැන් 1960 ඉඳලා graph එකක් ඇන්දොත් 2010 වෙනකොට ලෝකේ දල ආදායමෙන් 99% සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ ගෝලියෝ බලවන්තයෝ 1%. 1% global predators, global oligarchs were ruling the 99% of economic transaction in 2010. 2010 වෙනකොට සම්පූර්ණයෙන්ම මේ අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය පීඩිතයා හැදෙන විදිහට තමයි ඔක්කොම trade tariffs, trade laws, international trade ඒ කියන්නේ ජාතීන්ගේ සම්පත් ඔක්කොම ටික දෙනෙකුගේ අතට යනවා. ඒගොල්ලෝ ඔක්කොම පාලනය කරනවා හැම දේශයකම අමුද්‍රව්‍ය ඒගොල්ලෝ අතට ගන්නවා. ඒ කියන්නේ දැන් අප්‍රිකාවේ නම් වරායවන් තෙල් වර්ග විතරක් නෙමෙයි සිම් වලට අදාළ ලෝහ එහෙම ඔක්කොම ටික දෙනෙක් තමයි පාලනය කරන්නේ. critical resources, critical raw material ටික දෙනෙකුගේ අතේ තමයි තිබෙන්නේ. ඒගොල්ලෝ ලෝකේ පාලනය කරනවා. ඒතකොට Forbes, Bloomberg, Soros ඒගොල්ලෝ තමයි ලෝකේ පාලනය කරන්නේ. 400 brands 400ක් 2010 වෙනකොට ලෝකේ ආර්ථික මූලාශ්‍ර වලින් 99%ක් ඒගොල්ලන්ගේ අතේ. එච්චර ඉතින් මේක we have come to a head on collision. ඉතින් අපි මේ ක්‍රමයෙන් හදාගත්ත ක්‍රමය ඒ කියන්නේ God නැතිව science God කරලා ආර්ථික විශේෂඥයන් විශිෂ්ට කරලා ඒගොල්ලන්ගේ සැලසුම් ඔක්කොම දේශයන්ගේ ස්වෛරීතාවය නැති වෙන සැලසුම්. එතකොට ඒක පටන් ගත්තේ දේශයන්ගේ විතරක් නෙමෙයි ඊළඟට පවුල ආක්‍රමණය කරා. marriage එක ආක්‍රමණය කරා. family එක ආක්‍රමණය කළා. parent child relationship එක ආක්‍රමණය කරා. දැන් මේ call එකක් දුන්න ගමන් කැනඩා වල තාත්තෝ අම්මා අත්අඩංගුවට ගන්නවා. ඒ විතරක් නෙමෙයි දැන් transgender මෙල්බන් මේ වික්ටෝරියා වල law එකක් ගෙනාවා transgender operation එකක් ළමෙක් ඉල්ලුවොත් ඒක දෙමව්පියන්ට විරුද්ධ වෙන්න බෑ අවුරුදු 8 දිවත්. terrible. ඉතින් දැන් එංගලන්තේ ඔහොම කේසස් වගේක් යනවා. මේ ළමයි ඉල්ලනවා ට්‍රාන්ස්ජෙන්ඩර්ව ඊළඟට තව ළමයි කියනවා හරි අපිට වැරදුනා අපිව රිවර්ස් කරන්න.
ඉතින් මේක ඊටාම ම්ලේච්ඡ ක්‍රියාවක් මං හිතන හැටියට. පෝල් මැකියුස් ඒ කියන්නේ මේ ජොන් හොප්කින්ස් වල psychiatric professor emeritus, one of the most famous psychiatric professors, Paul Matthews. He did a huge treatise of 481 pages. එයාගේ treatise එකේ කියනවා gay is choice and not genes. ඒ කියන්නේ මේ gay කියන කතන්දරේ සමලිංගික සමරිසි ආසාව ජාන වලින් එන එකක් නෙමෙයි. ඒක මිනිස්සු තෝරගත්ත විදිය කියලා. So the whole setup, so මේ දැන් මෙතන තියෙන මේ ගරුණකොලාව මනුෂ්‍ය the godගේ design එකට මනුෂ්‍යයන්ගේ අයිතිවාසිකම් වලට ගරුණකොලාව legislature ව්‍යවස්ථාදායකයක්, එතකොට අධිකරණයක්, විධායකයක්, ආර්ථිකයක් හැදිලා තියෙන්නේ දැන් මුළු ලෝකෙම ජනතාව prisoners වල වගේ තමයි තිබෙන්නේ මේ policies වලට. ඉතින් ඒ රටේ යුද්ධය නම් තමාගේ රටේ රජය දේශීය උදෙසා ක්‍රියා කරයිද නැත්නම් ගෝලීය සැලැස්ම උදෙසා ක්‍රියා කරයිද? ඕකයි කොවිඩ් වෛරස් වැක්සින් කොවිඩ් වෛරස් එක හැදුවේ වුහාන් ලැබොරටරි එකේ. හැබැයි ඒක චීන වෛරස් එකක් නෙමෙයි. ඒ වුහාන් ලැබොරටරි එකේ කරේ ඇමරිකාවේ CDC එකේ ඩොක්ටර් ෆෞචිගේ රිසර්ච්. ඒක නිවුස් වීක් එක පැහැදිලිව කිව්වා. දැන් පෝස්ට් එක අවශ්‍ය නම් අහලා එවන්න ඕනේ. හරියටම මම මේ කියනේ වලට මූලාශ්‍ර තියෙනවා. What I am quoting has sources. So I can't do all this on FB talk. ඉතින් ඒ නිසා ඒවා විද්‍යාත්මක අවශ්‍ය නම් මම එවන්නම්. ඩොක්ටර් ෆෞචි CDC රිසර්ච් ෂිෆ්ට් කරා ප්‍රෙසිඩන්ට් ඔබාමාගේ කාලේ වුහාන් වලට 2014 with a grant of $7 million එක තමයි මේක එව්වේ. ඒක තමයි මේ එළියට පැන්නේ. ඇත්තම 2018 දෙසැම්බර් 2019 දෙසැම්බර් වල ඉඳලාම මේ වෛරස් එක වුහාන් වල ක්‍රියාත්මක වෙලා තියෙනවා. සැටලයිට් පික්චර්ස් වලින් පේනවා, හොස්පිටල්ස් ක්‍රවුඩ් වල තිබෙනවා. ඉතින් මේක නැරටිව් එකක්. ඒ වෛරස් එකට කොවිඩ් ආසාදනය වළක්වන්න සහ කොවිඩ් ආසාදනයට ඉක්මනින් මේ බෙහෙත් කරන්න පුළුවන් ක්‍රම වේලහින්ම කියලා දුන්නා. Professor Dieter Rault, France, Professor Harvey Risch, Yale Epidemiology, ගොඩක් centers වල hydroxychloroquine effective කියලා දුන්නා. මුළු ඕස්ට්‍රේලියාවෙම ivermectin දැන් පාවිච්චි කරනවා. අපේ ලංකාවේ පාවිච්චි කරන්නේ hydroxychloroquine. නමුත් එංගලන්තේ මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට කියන NHS full terrible ඒක තමයි කතන්දරේ. ඒ කතන්දරය හැදුවේ බෙහෙතක් නොදී වෛරස් එකට ඒ වැක්සින් එක පුෂ් කරන්න. ඒකයි මේකේ තිබෙන මේ වැඩේ. So anyway, let's follow the story. ඉතින් මේ නුවරේ ඉන්නවා වැන්දබුවෝ පීඩිතාය, ඊළඟට ඉන්නවා විරුද්ධකාරයා. ඒ කියන්නේ ජනතාවගේ ජීවිතේ ඉරා දමන පිණිස ගොදුරු කරගන්නා predators. The විරුද්ධකාරයා is a predator. එයා භක්ෂකයෙක්. අනිත් අයගේ දේවල් උදුරා නොඑක්වර ඔහු ළඟට ගොස් මාගේ විරුද්ධකාරයා ගැන මට යුක්තිය කළ මැනවයි කීවාය. So the world runs on courthouses. But family can't run on a courthouse. ඉතින් ලෝකය දුවන්නේ අධිකරණයක් වගේනේ. මොන හරි වුණාම ගිහලා නඩුවක් දානවා. බලාපොරොත්තු වෙනවා යුක්ති ඉෂ්ට වෙයි කියලා. සමහරවිට යුක්ති ඉෂ්ට වෙන්නේ නැහැ. ඕ කලක් නොකමැති විය. පසුව තමා තුළ කතා කොට මෙයා කිව්වා මම මේ කාන්තාව කියන දේ කරන්නම් කියලා. හැබැයි මම මේ කතන්දරේ පාවිච්චි කරේ මේක ඉන්නවා තව කට්ටියක් ඉලෙක්ට්ලා කියලා. මේ විදිහට හිතන්නේ නැති අය. ඒගොල්ලෝ conflict එකක මැද්දේ ඉන්න අය. ඒගොල්ලන්ට කියන්නේ healer of the repairer of the breach, healer of the streets කියලා. ඒ කියන්නේ මේ ජාතීන් දෙකක් අතරේ හරි එනකොටා ගන්න ගත්තම හැමතිස්සෙම ඉන්නවා පීඩකයෙක්, බලවන්තයෙක් සහ දුබලයෙක්. ඉතින් මේ ඉලෙක්ට් අය, ඒ කියන්නේ තෝරාගත් අය, මැදහත්කරුව හැමතිස්සෙම ඉන්න ඕනේ මැද්දේ අසාධාරණය වළක්වන පිණිස. දැන් pharmaceuticals වේවා ඉතින් මම කියවනේ අර මේ ගෝලීය ආර්ථිකය දැන් එන්න කෑම වලට යන එක අඩු වෙනවා. දැන් අන්තිම එක තමයි public health එක ලොකු industry එකක් වෙලා තිබෙනවා. ඉතින් the world's top industries are then armament, motor cars, public health and health industry, wellness, illness industry, create diseases and find solutions. එතකොට fashion industry, cosmetic industry, confectionery industry, toy industry. ඔන්න පේනවද? 7. ලෝකේ වැඩිම turnover යන 7. ඉතින්
මේව මනුෂ්‍යන්ට අවශ්‍ය වන්නේ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. නමුත් අනවශ්‍ය ප්‍රමාණයකට තමයි ආර්ථිකය දිවෙන්නේ වැන්දබුවන් උදෙසා. ඇත්තෙම වැන්දබුව කියන කවුද? වික්ටිම්ස්ලා. ඇත්තෙම අවශ්‍ය අය උදෙසා නෙවෙයි ආර්ථිකය දිවෙන්නේ ටික දෙනෙක් පෝසත් වීම සඳහා. ඕක තමයි දැන් යන අරගලය. ඊළඟට අපි බලන්න යනවා අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා ගුඩ් සැමරිටන්ගේ කතන්දරේ. හැමෝම අහලා තියෙනවා ගුඩ් සැමරිටන්ගේ කතන්දරේ. ඒකේ මොකද උනේ? ඒ කැපිටල් නගරේ ඉඳලා ඒගොල්ලන්ගේ කස්ටම් එකට කැපිටල් නගර ජෙරුසලම කස්ටම් එක ගොඩක්ම වෙලහෙන දාම් කරන තැන තමයි ජෙරිකෝව. ඉතින් ඒකට එනකොට පුද්ගලයෙක් අපි කියමු බිස්නස්මන් කෙනෙක් කියලා. එතකොට හොරු කඩා වැදුනා. එතකොට සාමාන්‍ය නීතිගරුකව දේවල් කරගෙන යනකොට ඒගොල්ලන්ට නීතිගරුකව ඒක කරගන්න බැරි බලවේග හැම රටේම ඇති වෙලා තිබෙනවා. දැන් ඔබට පේනවා ඇමරිකාවේ තියෙන සටන නේද? අපි හිතුවා ලංකාවේ විතරයි ප්‍රශ්න තියෙන්නේ කියලා. විශාල සටනක්. ඉතින් මොකද්ද සටන? මම කියවන්නම් පොඩ්ඩක් ඉවසීමෙන් අහන් ඉන්න. මම ටිකක් කියවන්නම් මේ හොඳ කතන්දරයක් මේක. හැමෝම අහලා තියෙන කතන්දරයක් මේ ගුඩ් සැමරිටන්ගේ කතන්දරය. මේකේ ප්‍රස්තුතය මේකයි. ලොකු කොන්ෆ්ලික්ට් එකක් තිබුණා මේ රටේ උතුරේ හිටිය අධ්‍යාපනයෙන් අඩු අය. මේ ලංකාවේ උතුර ගැන මේ අපි කතා කරන්නේ. මේ ගලිලේ කියන උතුරේ අධ්‍යාපනයෙන් අඩුයි. ඒගොල්ලෝ වඩුවෝ, ඒගොල්ලෝ මාළුකාරයෝ, කතා කරන විදිය හරි නෑ. ඒගොල්ලෝ උතුරේ හිටියා. දකුණේ හිටියා යුදයෝ. ඒගොල්ලෝ එඩියුකේටඩ් අය, බලය තියෙන අය, රට කරපු අය, රටේ භාෂාව දන්න අය. ඒ විදිහට තමයි මේ ජෙරුසලම පැත්ත ගියේ. ඒ කියන්නේ පලස්තීනයේ දකුණු පැත්ත. මැද හිටියා මේ කතන්දරේ කාලේ ඉතිහාසය මං කියන්නේ මැද හිටියා සැමරිටන්ස්ලා කියලා කට්ටිය. පුදුම වැඩේ අර දකුණේ අය උතුරේ අයව හෙලා දැක්කා. ඒගොල්ලෝ උගත් නෑ අරවා මේවා කියලා. ඔය උතුරේ හිටපු ගලීලයෝ මෙතන තුන් දෙනෙකුගේ කතන්දරයක්. ගලීලයෝ, යුදයෝ සහ සමාරිතයෝ. උතුරේ හිටපු ගලීලයෝ සමාරිතයන් හෙලා දැක්ක ඒගොල්ලෝ මිශ්‍ර වුණු කට්ටියක් කියලා. නමුත් දැන් මේ ස්ටෝරි එකේ එන්නේ ඒ සමාරී බිස්නස්මන් කෙනෙක් පාරේ යනවා. මම ටටක් ගාලා පොඩ්ඩක් කියවන්නම්. පාරේ යනකොට මොකද උනේ? හොරු කට්ටියක් තව කට්ටියක් කඩාගත්ත එයාගේ ආදායම. යන කල සොරුන්ට අසුවිය. සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන, ඒ කියන්නේ ඔක්කොම ධනෙ. ඉතින් මේ බිස්නස් ලෝකෙට මම මේක අදාළ කරන්නේ හොඳට මේ තම ශක්තියෙන් බිස්නස් කරගෙන යනකොට සිස්ටම් එක හදලා තිනවා ඔහුගෙන් කඩා ගන්නවා. එතකොට දේශයන්ගෙන් ගෝලියෝ කඩාගත්තා. ඉතින් ඒ රටේ පාලන තන්ත්‍රයේ හිටිය කෙනෙක් අහම්බෙන් මේ මාර්ගයේ යනුවේ ඔහු දැක අනිත් පැත්තෙන් ගියේ. So the judiciary and the legislature provides tacit or implicit facility for this kind of robbery. ඉතින් මේ වගේ සාධාරණව දේවල් කරගෙන යන මනුෂ්‍යයන්ගේ කොටස උකහා ගන්න, කොල්ල කන්න අර මේ ගෝලීය ඔලිගාක්ස්ලාට ඉඩ දෙන අය සුදේශිකවත් ඉන්න හැම දේශෙම ඉන්නවා. ඉතින් ගෝලීය ඔලිගාක්ස්ලා ඒගොල්ලන්ගේ ගේම් එක කරගෙන යන පිණිස ඒ දේශයෙන් රික්‍රූට් කරනවා දේශයේ ස්වෛරීතාවය නැතිව යන දේවල්. සහ එක පොලිසිස් ඇති කරනවා. එකක් දැන් හෙල්ත් පොලිසි එක තමයි දැන් ඇති කරලා තිබෙන්නේ. දේශයක් ආක්‍රමණය කරන්න. ඊළඟට සමලිංගික පොලිසිස්, LGBTQ policies invading a nation. ඊළඟට abortion කරන්න ඕන කියලා පොලිසිස් ඇති කරනවා. නැත්නම් ආධාර දෙන්නේ නැහැ කියලා. ඉතින් එක මේ ඊළඟට child right policies, ඊළඟට human right policies. ඉතින් මෝඩකමට ලංකාවගේ අපේ දේශයක් අපි සුළුතර, ඒගොල්ලන්ට සුළුතර කියන්න බෑනේ. අපි අනිත් ජනවාර්ගික ජන කොටස් බලාගත්තේ නැත්තම් ඔවුන්ට එරෙහි වෙන දේවල් කරොත් ඉබේම පිටින් අත් දාන අයට අපිම උඩගෙඩි දෙනවා ඒගොල්ලන්ගේ වැඩේ කරගෙන යන්න. ඉතින් මේක හරි මෝඩ වැඩක්. ඉතින් අපි ප්‍රධාන ජාතිය වැඩිමහල් සහෝදරයා ලෙස අපිට වඩා ගණනින් අඩු කියන්නේ අපිට වඩා වැදගත්කමෙන් අඩු නෙමෙයි. ඒක මතක තියාගන්න ඕන. ගණනින් අඩු
කියන්නේ වැදගත්කමින් අඩු නෙමෙයි. මේ දයන් වහන්සේ රටක් සලකන්නේ පවුලක් හැටියට. මොන වුණත් අපේ ලංකාව නැමැති පවුලේ ගොඩක් නෙමෙයි ඉතින් ජාතීන් වර්ග 3ක් 4ක් ඉන්නවා. අපේ ආදිවාසීනුත් ඉන්නවනේ. ඉතින් ඒ ජාතීන් වර්ග ගණනින් අඩු අයගේ අයිතිවාසිකම් රැක ගන්න ඕනේ ගණනින් වැඩි කෙනා කියන එක තමයි Godගේ අදහස. That is how God measures things. ඉතින් කොහොම හරි මේ රටේ පාලන පක්ෂයේ හිටිය අය අනිත් පැත්තෙන් ගියා. තව එක්කෙනෙක් ආවා පාලන පක්ෂයේ හිටපු ටික අඩු එක්කෙනෙක් එයාට ලෙවියා කියලා කිව්වා. එතනට පැමිණ ඔහු දැක අනිත් පැත්තෙන් ගියෝය. ඉතින් මේක හරි ලේසි වෙනවා. එතකොට කට්ටියක් අවශ්‍ය වෙනවා එක්තරා සමාරිතයෙක් ගමන් යන අතර ඔහු සිටි තැනට හැබිත් ඔහු දැක අනුකම්පා කොට. ඉතින් ඒ රටේ බලවන්තයෝ අනිත් අය සමාරිතයන්ට කැමති නැහැ. නමුත් ඒගොල්ලෝ මෙයා මැදහත්කරුවෙක් ලෙස ක්‍රියා කරා. මේ ප්‍රශ්නෙට මැදහත් වුණ එක්කෙනාට එයා මැදහත් වුණා. ඔහු දැක අනුකම්පා කොට ළඟට ගොස් ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රික පානේද වත්කොට තුවාල බැඳ තමාගේම මුර්ගයා පිට හිඳුවාගෙන තානායමකට ගෙන ගොස් ඔහු බලාගත්තා. ඉතින් තානායම තමයි මේ ප්‍රොෆෙෂන්ස් වෘත්තිය. මම මෙතන තානායම සමාන කරන්නේ වෘත්තියකට. වෘත්තිය නීතිඥ වෘත්තිය සහ වෛද්‍ය වෘත්තිය තමයි මිනිසුන්ට කිට්ටුවෙන්ම දැනෙන්නේ. ඉතින් නීතිඥ වෘත්තියේ අයයි වෛද්‍ය වෘත්තියේ අයයි පොරකන්න වුණොත් අර අසාධාරණ විනිශ්චයකාරයා වගේ වුණොත් වික්ටිම්ස්ලව සැලකුවේ නැත්තම් තම වෘත්තිය තම ආදායම සඳහා සැලකුවොත් වැටත් නියරත් ගෝයන්කානම් කාට කියන්නද ඒ අමාරුව වෙනවා. Because a nation cannot be fixed without the complicity of lawyers and doctors. ඉතින් දේශයක් මේ ගෝලීය ක්‍රමයට දේශයක් බහල්කමට ගන්න බෑ වෛද්‍යවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ එකඟතාවය නැතිව. So those are two critical professions. If you want to change a nation, transform, you should choose one of those two professions. Yeah. ඉතින් දේශයක් පරිරූපණය කරන්න නම් වෛද්‍ය වෘත්තියත් නීති වෘත්තියත් අනිත් එක තමයි අධ්‍යාපනය. ගුරුවරු හරි අත්‍යවශ්‍යයි. නර්සිං වෘත්තිය මේවල අය තීරණය කරන්න ඕන we will not give in. මේවල අය තීරණය කරන්න ඕන අපි මේ දුෂ්ට ක්‍රමය. මොකද්ද මේ දුෂ්ට ක්‍රමය? බලයේ ඉන්න අය තම බලය පාවිච්චි කරන්නේ වික්ටිම් උදෙසා නෙමෙයි. තම බලය පාවිච්චි කරන්නේ ඔප්‍රෙසර් උදෙසා. බලයේ ඉන්න අය පීඩිතයා උදෙසා තම සමානාත්මතාවයට මේක ගේන්නේ නැතිව, සමගියකට මේක ගේන්නේ නැතිව බලවන්තයාගේ පැත්තට ගියාම අර ඩිසයින් කරපු God කියන්න පුළුවන් දැන් නම් වැඩේ හරියන්නේ නැහැ කියලා. That's where we are. If there is God, if there is a chief executive above all, if there is a chief legislator above all, if there is a chief judge above all, අපි නිකන් උපකල්පනයක් කරමු මේ සියල්ලට මේ ඉහළින් ප්‍රධාන විධායක නිලධාරියෙක් ඉන්නවා කියලා. සමහරව යාට කියනවා God කියලා. මේ සියල්ලට මේ ඉහළින් chief justice කෙනෙක් ඉන්නවා කියලා. superior justice කෙනෙක්. සිසරෝ එහෙම කිව්වා. සිසරෝ කියන මේ දාර්ශනිකයා කිව්වා to give laws to man, there will have to be someone who knows everything about man but works above man. And he conceptualized God out of the necessity of someone who knows us but is above us. ඉතින් සිසරෝ උපකල්පනය කරා කවුරුරේ අවශ්‍යයි මනුෂ්‍යයා වගේ නමුත් මනුෂ්‍යයට ඉහළින් ඉන්න කෙනෙක්. ඉතින් එයා කිව්වොත් ඒ මනුෂ්‍යයට ඉහළින් ඉන්න chief executive officer ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රධාන නඩුකාර හාමුදුරුවෝ සහ ප්‍රධාන ව්‍යවස්ථාදායකයා කිව්වොත් දැන් ඇති they completely going out. දැන් එයා කිව්වොත් මේක දැන් පාලනය කරන්න බැරි තරම්ම මිනිසා මම එයා හදපු සම්පත්, එයා හදපු සැලසුම්, එයා හදපු පවුල, එයා හදපු ජන සමාජය, එයා හදපු ව්‍යවස්ථා, එයා හදපු ඉස්සර තිබුණේ රෙක්සිස් ලෙක්ස් කියලා. ඒ කියන්නේ රජුරෝ තමයි නීතිය. මත් දන්නවනේ ලංකාවේ හිටිය කැකිලි රජුරෝ කියලා කෙනෙක්.
එංගලන්තෙත් තිබුණේ එහෙමයි රෙක්සිස් ලෙක්ස් කියලා රජ්ජුරුව නීතිය කියලා. එතකොට සැමුවල් රදර්ෆර්ඩ් කියලා තියොලොජියන් කෙනෙකුයි ලොක් කියලා ලෝයර් කෙනෙකුයි මේක කිව්වා රෙක්ස් can't be lex රජ්ජුරුව නීතිය වෙලා හරියන්නේ නැහැ නීතිය රජ්ජුරුව වෙන්න ඕන. එහෙම තමයි අපිට රෝමන් ඩච් ලෝ එක ආවේ ඒ නීති පද්ධතිය මත තමයි අපේ වර්තමාන නීති පද්ධතිය තිබෙන්නේ. හැබැයි දැන් ඒක ඔක්කොම රිවර්ස් කරගෙන එනවා. ඒ නීති පද්ධතිය තිබුණා බලවන්තයා ජයගන්නේ නැති විදිහට. උචිතයාට විතරක් නෙමෙයි උන්නතිය. හැමෝටම උන්නතියක් තියෙනවා. බලවන්තයා might is not right. ඒ වගේම God is into not the survival of the fittest. He is into everybody thriving together. ඒ God හදලා තියෙන ක්‍රමය හැමෝටම ජීවත් වෙන්න සහ වර්ධනය වෙන්න සමෘද්ධිමත් වෙන්න අවකාශයක් අවශ්‍යයි. ඒ අවකාශය දැන් එන්න හීන වෙලා 99% ඉන්නවා 101ක් තුල. දැන් මේ කොවිඩ් එක ආවම දැන් ලෝකේ මේ පොසත්ම 400 දෙනාගේ ආදායම අවුරුද්දකදී වැඩි වෙලා තියෙනවා 1.8 trillion. 1.8 trillion. එතකොට ෂර්ලොක් හෝම්ස්ගේ ක්‍රමය අනුව ඇහුවොත් who profits from the crime must be the fellows who made the virus and the vaccine. පරණ රහස් පරීක්ෂකවරයෙක් ඉන්නවානේ ෂර්ලොක් හෝම්ස් කියලා. එයාගේ සගේ හිටියා ඩොක්ටර් වොට්සන් කියලා. ඒ දෙන්න කතා කරනකොට ෂර්ලොක් හෝම්ස් නිතර අහනවා වොට්සන් who profits from the crime. කවුද මේ අපරාධ ක්‍රියාවෙන් ධනවත් වෙන්නේ? ඒගොල්ලෝ වෙන්නේ නැති මේක සැලසුම් කරේ. that is reasonable logic. ඉතින් මේ ටික තමයි මට අද කියන්න අවශ්‍ය වුණේ. chief executive officer, chief legislator, chief justice above us, if he says enough is enough, what might happen? ඉතින් එයා කිව්වොත් මිනිස්සු දැන් සම්පූර්ණයෙන්ම ඉතා ටික දෙනෙක් අනිත් අයව කාදමමින් ජීවත් වෙනවා කියලා මම දැක්ක පින්තූර මේකයි ලොකු ස්පයිඩර් වෙබ් එකක් තිබුණා. මොකද්ද ස්පයිඩර් කියන්නේ මකුළු දැලක්. ඒකට අහු වෙලා හිටිය කෘමි වගේක්. මේ උඩ තිබුණේ හැම જાතියක් වට කරගෙන. මම පොඩ්ඩක් බලනකොට මේ කෘමියෝ නෙමෙයි මිනිස්සු අහු වෙලා ඉන්නේ. මොකද්ද මේ ස්පයිඩර් වෙබ් එක? public health laws, virus, vaccine. දැන් සුමානකට ඉස්සෙල්ලා WHO එක කිව්වා the big one has not come. ඊට වඩා ලොකු එකක් එන්න තියෙනවා. Dr. Fauci කිව්වා worst is yet to come. ඉතින් කවුද මේ අනාගත වාක්‍ය කියන්නේ? කවුද දන්නේ වසංගත එනවා කියලා? දන්නා ඇති නේද? So finally when you take the vaccine it flu shot did the same thing. ඉතින් මේ flu shots ගහපු රටවල තමයි covid ව්‍යසනය ඉතාම වැඩියෙන් පැතුරුනේත් වැඩියෙන් මිනිස්සු මැරුණේ. මොකද ඒ flu shot ගැහුවම අපේ තිබෙන ස්වභාවික immunity වැඩ කරන්නේ T cell හරහා. ඒකට අපි කියන්නේ innate immunity කියලා. flu shot ගැහුවම ඒක adaptive immunity වෙනවා, අනුවර්තීය ප්‍රතිශක්තිය වෙනවා. ඒක වැඩ කරන්නේ B cell වලින් නිපදවන antibody හරහා. දැන් අපි ස්වභාවිකව මේකට මුහුණ දෙනකොට ඔක්කොම ගන්නට සිද්ධ වෙනවා. ඒක තමයි God design එක. දැන් flu shot ගහපු ඔක්කොගෙම මම මේක වීඩියෝස්ලත් කියලා තිබෙනවා අර අත්‍යවශ්‍ය ඉමියුන් නිවාරක ප්‍රතිශක්ති නිවාරක පද්ධතියක් තියෙනවා. ඒ කියන්නේ අපි පිටි මොකෙක් හරි ආවම යාට විරුද්ධව පහර දීලා තව කට්ටියක් ඉන්නවා ඒ පහර දුන් දේවල් නිවන්න. දැන් ෆ්ලූ ෂොට් ගැහුව ඔක්කොම ගායගෙම අර පහර දුන්න ඒවලට කියනවා රිලැක්සින්ස් කියලා ස්පෙસિෆික් ප්‍රොරිසෝල්වර් මොලිකියුල්ස් ඒව ඔක්කොම අඩු වෙලා තියෙන්නේ. දැන් විටමින් D දුන්නම ඒවා වැඩි වෙනවා. ඒකයි දැන් මේ විටමින් D දෙන්නේ. ඉතින් ඔබත් ගන්න ඕන විටමින් D සහ සින්ක් දිනපතා. ඒක ඉබේම ප්‍රතිශක්තියක් වෙනවා. anyway දැන් මම ඔබට පෙන්වා දුන්නා අපි කොහෙද ඉන්නේ. මේ chief executive officer, chief legislator, chief judge කිව්වොත් මනුෂ්‍යයට දුන්න සියලු සම්පත් ඔහු සම්පූර්ණයෙන්ම පාවිච්චි කරන්නේ 101ක්. ඔක්කොම සම්පත් පාවිච්චි කරන්නේ 99ක් පාගලා දාන්න. මම හදපු දේශ සීමා මම පවුලක් හැටියට දුන්නා. ඒ දේශ සීමාවේ අයට තම ජීවිතය කරගෙන යන්න බැරි තරමට ගෝලීය ආක්‍රමණ ඇවිල්ලා තිබෙනවා. ඔය කිව්ව දේවල් තුලින් මම කියවනේ armaments, motor industry, entertainment industry, fashion industry, now public health industry, and then එතකොට confectionaries, toys, cosmetics එක එක ආක්‍රමණ තුලින්
එක එක නීති තුලින් රටකට ස්වාධීනව ස්වෛරීව තම සෙනඟ රැකගෙන ජීවත් වෙන්න බැරි වෙනවා. පවුලකට තාත්තට අම්මට තම දරුවෝ රැකගෙන ජීවත් වෙන්න බැරි වෙනවා. ළමයින්ම තාත්තලා අම්මලාගෙන් උදුර ගන්නවා. එතකොට ලයිව් බර්ඩ්ස් ගානට වඩා අබෝට් කරන ගාන, ගබ්සා කරන ගාන වැඩි වෙන කල. දැන් මම මේ මීටිසල් එකක් කරලා තිබෙනවා. 12 points why we are at crunch time. කාරණා 12ක් පවුල ආක්‍රමණය කිරීම, දරුවෝ ආක්‍රමණය කිරීම, සෞඛ්‍ය ආක්‍රමණය කිරීම, ලිංගිකත්වය ආක්‍රමණය කිරීම. ඒක ප්ලීස් එක බලන්න 133 සහ 134. අද මම මේ ගෙනාවේ මේ triangular combination එක unjust judges. අසාධාරණ විනිශ්චය පාලකයෝ, එතකොට විරුද්ධවාදියා, එතකොට victimsලා. මේක කොයි විදිහටද විසඳන්න යන්නේ? ඉතින් මගේ ආයාචනය අපේ වෛද්‍යවරු, නීතිඥවරු, අධ්‍යාපනයට සම්බන්ධ අයට පුළුවන් මේ විසිරුණු බැටළුවන් වාගේ වෘකයන් විසින් හපා දමන, භක්ෂකයන් විසින් නාස්ති කරන, අපි අහගත්තනේ අර විනිසුරුවා සහ වැන්දඹුගේ කතාව. අපේ හදවතට අපි මේ යහපත් එඬේර පිළිගත්තොත් එතකොට අපිට පුළුවන් වෙනවා අපේ වෘත්තීන් යහපත් එඬේරාගේ අදහස් ඇතුව කරලා සෙනගට යහපතක් කරන්න, බෙනෆැක්ටර්ස්ලා වෙන්න, සුභසිද්ධදායකයෝ වෙන්න. ඒකයි මගේ ආයාචනය.